නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේත් ධම්සයුර සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයන් දක්වන්නේ පින්වත් චතුර දිසානායක මහත්මාත් තේජානි මහත්මියත් විසින්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජීවිතයට පින් රැස් කර ගැනීමට මීට මාස 6කට පෙර මිය පරලොව ගිය පද්මා ජයශීලී මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම සුජීවත්ව සිටින දෙමව්පියන් ඇතුළු සහෝදර හිතවත් සියලු දෙනාට පින් රැස් කර ගැනීමේ අදහස මුල් කරගෙන අද දවසේ මේ දහම් දේශනාව ලෝපුරා සදහවත් බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවකාශය ලබා දෙනවා. පින්වතුනේ, අද දවසේ අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයට ගොඩාක් උපකාර වන වටිනා කාරණාවක් ගැන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ උපන්න සත්වයාට තමන්ගේ දේ හැටියට උපන්න සත්වයාට ජරා මරණ හැරුණකොට මේ ලෝකෙ වෙන දෙයක් නැහැ. එක දවසක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, උපන්න සත්වයාට ජරා මරණ හැර වෙන මොකුත් නෑ නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක එහෙමම තමයි මහරජ. උපන්න සත්වයාට ජරා මරණ හැර වෙන දෙයක් නෑ. තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාලා හරියට පර්වත 4ක් 4 දිශාවෙන් පෙරලීගෙන එනවා වගේ ජරා මරණ අපේ ජීවිතේ කරා පැමිණෙන්නේ. කොසල් රජුරවන්ටමයි මේ කාරණාව පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි, ඔබ හිතන්න උතුරු දිශාවෙන් විශ්වාසවන්ත වචන තියෙන පුද්ගලෙක් දුවගෙන එනවා. ඇවිල්ලා ඔබට කියනවා, රජතුමනි, උතුරු දිශාවේ ඉඳලයි මං ආවේ. මම දැක්ක අහස උසට විශාල පර්වතයක් මිනිස්සුන්ව යට කරගෙන, ගේ දොර යට කරගෙන පෙරලීගෙන මේ පැත්තට එනවා. රජතුමනි, ඒකෙන් බේරෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න ඔබතුමාට කියලා. බුදුරජාණන් වහන්සේ දකුණු දිශාවෙනුත් ওই විදිහට විශ්වාසවන්ත වචන කතා කරන ඇදහිය හැකි පුද්ගලෙක් ඇවිදින් කියන, රජතුමනි, මම දකුණු දිශාවෙන් එන්නේ.
මම දැක්ක අහස උසට විශාල පර්වතයක් පෙරලීගෙන එනවා ජනී ජනයාව යට කරගෙන ගේ දොර යට කරගෙන. රජතුමනි ඔබතුමාට පුළුවන් දෙයක් කරන්න. නැගෙනහිර දිසාවෙන් බටහිර දිසාවෙන් සිව් දිසාවෙන් ওই විදියට එනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට රජතුමනි ඔබ මොකද්ද කරන්නේ? අනේ ස්වාමිනී පින් කිරීම හැර කුසල් කිරීම හැර ඒ වගේ වෙලාවට වෙන කරන්න දෙයක් නැහැ කිව්වා. සූර වීර මහා සේනා හිටියත් ඇත් සේනා අශ්ව සේනා පාබල සේනා රත සේනා මේ සිවුරංග සේනාවම හිටියත් ඒ වගේ වෙලාවක කළ හැකි දෙයක් නැහැ කිව්වා. පින් කිරීම කුසල් කිරීම හැර අනේ වෙන දෙයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඒ වගේ කිව්වා. ජරා මරණ ඔබේ ජීවිතේට එන්නේ. ඔබ යට කරගෙන යන්නේ. ඒ නිසා ජීවිතේට යහපත සැලසෙන දෙයක් කරගන්න කිව්වා. ඉතින් ඒ නිසා පින්වතුනි උපන්න සත්වයෝ හැටියට අපි හැම දිනාටම උරුම දේ තමයි ජරා මරණ. මේ ජරා මරණ ලෝකයෙන් කාටවත් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් හැර වෙන කාටවත් ජරා මරණයෙන් ගැලවෙන්න බෑ. සාමාන්‍ය ලෝක සත්වයා හොයන්නෙම ජරා මරණ වලට පත් වෙන දේවල්මයි. තමනුත් ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන එවැනි දේම හොයාගෙන යනවා. යාන වාහන ගේ දොර ඉඩ කඩන් දරු මුණුබුරෝ මේ හැම දෙයක්ම ජරාවට අයිති දේවල්. මේ හැම දෙයක්ම මරණයට අයිති දේවල්. අපේ ජීවිතය දිහා බැලුවොත් අපි වැඩිපුරම හොයලා තියෙන්නේ මේ සංසාරේ පුරාවටම හොයලා තියෙන්නේ ඔයනි දේවල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීමෙන්මයි ඒ ජරා මරණ ඉක්මවා යන්න සත්වයාට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ජරා මරණ ඉක්මවා යන්න අපිට ගොඩාක් උපකාර වෙනවා පින. අපි රැස් කරගන්න පින. අපි කරන යහපත් දේ අපිට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පිණිස වදාලා මාර්ග 3ක්. එකක් තමයි දානය. ඊළඟ එක තමයි සීලය. ඊළඟ එක තමයි භාවනාව. මේ තුනම අපිට උපකාර වෙනවා. මේ ලෝකේ සමහර අය පිනට බයයි. පින් කරන්න බයයි. දැන් අදට වුණත් අපිට ඇහෙනවනේ පින් කරන්න බයයි. මිනිස්සු කියන සංසාරේ දික් වෙයි. පින් කරාම සංසාරේ දික් වෙනවායි කියලා. එතකොට පිනත් අතහැර ගන්නවා. පින ගැන දන්නේ මිනිස්සු. පින ගැන බුදුරජාණන් වහන්සේ තරම් දන්න කෙනෙක්. පින ගැන අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා පිනට බය වෙන්න එපා. පිනට බය වෙන්න එපා කිව්වා. පින කියලා කියන්නේ සැපයටම කියන තවත් නමක්. පිනෙන් ලැබෙන උපකාරය මේ සංසාරයෙන් නිදහස් වෙච්ච උතුම් රහතන් වහන්සේලාගේ අතීත විස්තර බලනකොට උන්වහන්සේලා සසරේ දානය දීලා සීලය පුරුදු කරලා භාවනාව පුරුදු කරලා මේ හැම දෙයක්ම උපකාරී වෙලා තියෙනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ අගතනතුරුලාභී රහතන් වහන්සේලා පවා උන්වහන්සේලා ඒ තනතුරු පතන්නේ සමහර විට බොහෝ සෙයින්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා ශ්‍රාවක සංගරුවනට මහා දන් පවත්වලා දින ගණනාවක් තිස්සේ මහා දන් දීලා එය මුල් කරගෙනම එවැනි ප්‍රාර්ථනා කරනවා. අපගේ මහබෝසතාණන් වහන්සේ ඒ වගේ සසරේ දානි පුරුදු කළා. බුදු කෙනෙක් වෙන බෝසතාණන් වහන්සේලාට දානය කියන එක පාරමිතාවක්. බුද්ධ කාරක ධර්මයක්. බුද්ධත්වයට ඒක ඍජුවම උපකාර වෙන දෙයක්. අනිවාර්යෙන් පිරු යුතු එකක්. පුරුදු කළ යුතු එකක්. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී
එක ජීවිතයක ඒ කියන්නේ කෝටි ගණන් ලක්ෂ ගණන් නොයෙක් ජීවිතවල දානේ පුරුදු කළා. ඒ වගේ ලස්සන ජීවිත ජාතක කතාවල තියෙනවා. ඒක ජීවිතයක මහා ධනස්කන්ධයකට හිමිකාරයෙක් බැලුවයි තමන්ට උරුම ධනය අම්මා තාත්තා ඒ වෙනකොට මැරිලා කිරියත්ත කිරියම මැරිලා හැම කෙනෙකුම මැරිලා බැලුවා මේ අසවලාගේ කොටස මේ අසවල් සීයාගේ ධනය මේ ආච්චිගේ ධනය මේ අම්මගේ ධනය කියලා කෝටි ගණන් ධනය ගබඩාවල තිබ්බා. ඊට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ කවුරුත් මේව අරගෙන ගියේ නෑ. කවුරුත් මේවා අරගෙන ගියේ නෑ. මමත් මේ විදිහට වාසය කළොත් මටත් මේක අරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මම මේවා අරගෙන යනවා. මේවා දාලා යන්නේ. කොහොමද අරගෙන යන්නේ? උන්වහන්සේ දොරටු විවෘත කරලා ජනයාට දානි දුන්නා. කැමති කෙනෙක් කැමති විදිහට මේවා ගන්න. ඒ දානය තුලින් උන්වහන්සේට අරගෙන යන්න පුළුවන් දේ රැස් වුණා. උන්වහන්සේ ඒ විදිහට දන් දීලා අබිනිෂ්ක්‍රමණය කළා. ගිහි ජීවිතය අත්හැරියා. ඈත පළාතකට ගියා. අභිඥා උපදවාගෙන ඉරිදියෙන් අහසින් ගිහිල්ලා ඒක දූපතක වාසය කළා. ඒ දූපතේ උන්වහන්සේ හිටපු තැන එකම එක ගහක් තිබුණා. ඒ ගහේ කොළ ටිකක් කඩාගෙන ඒ කොළ ටික නිකන් වතුරෙන් තම්බගෙන ඒක තමයි අනුභව කළේ. ඒක අනුභව කරනකොටත් කල්පනා කළේ දාණය දෙන්න. එහෙම හිතනකොට උන්වහන්සේගේ තේජසට සක්දෙවිඳුගේ භවන රත් වෙලා ගියා. සක්දෙවිඳු බැලුවා මොකද්ද සිදුවීම? මනුස්ස ලෝකේ මහා පුරුෂයෙක් අත්හැරලා සියල්ලම වීරියෙන් නොවැල්මෙන් වාසය කරනවා. එතකොට සක්දෙවිඳු පැමිණියා බ්‍රාහමණයෙක්ගේ වෙස්යක් අරගෙන මහලු බ්‍රාහමණයෙක්ගේ වෙස්යක් අරගෙන දුරදීම එනවා දැකලා සතුටු හිතුණා බෝසතාණන් වහන්සේට. බෝසතාණන් වහන්සේ කල්පනා කළා අනේ මට දන් දෙන්න කෙනෙක්. ඒ වෙනකොට උන්වහන්සේ අර කොළ ටික වළඳන්න සූදානම් වෙලා හිටියේ. සතුටු සිතින් අර බ්‍රාහමණයාට ඒ කොළ ටික ඔක්කොම පූජා කළා. ලුණු නැති නිකන් වතුරෙන් තම්බගත්ත කොළ ටික පූජා කළා. පූජා කළා සර්වඥතාවයම පැතුවා. ප්‍රීතියම අනුභව කරලා වාසය කළා. එදා දවසේ ආයේ වෙනම කොළ තම්බලා උන්වහන්සේ අනුභව කළේ නැහැ. සතුටින් හිටියා. දෙවෙනි දවසෙත් හරියටම අනුභව කරන්න සූදානම් වෙන වෙලාවේ බ්‍රාහමණයා ආවා. දෙවෙනි දවසෙත් පූජා කළා බඩගින්න හිටියා. තුන්වෙනි දවසෙත් එහෙම වුණා. සක්දෙවිඳු කල්පනා කළා මීට වැඩිය කළොත් එහෙම ඒක හොඳ නැහැ. මීට වැඩිය කළත් ජීවිත පරිත්‍යාගයෙන් මේ කෙනා අනිවාර්යෙන් ඒක දෙනවා. ඊට පස්සේ සක්දෙවිඳු එදා අහසේ පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා බ්‍රාහමණය ඔබ හරි පුදුම කෙනෙක්. තමා සතු ධනෙ අත්හැරලා සමා සතු හැම දෙයක්ම අත්හැරලා මේ ඇවිල්ලා මේ හෙවණක් හරියට නැති ඉන්න හරියට තැනක් නැති මේ රුක්සෙවනේ ආහාරයක් හැටියට මේ නිකන් වතුරෙන් තම්බාගත්ත කොළ ටිකක් වළඳලා ඔබ කුමක්ද පතන්නේ? මොකද්ද හොයන්නේ ඔබ? ඒතර මහා පුරුෂයා බෝසතාණන් වහන්සේ කිව්වා බෝසතාණන් වහන්සේ ගිට ඒ ඇහුවා කුමක් පතාගෙනද ඔබ මෙහෙම කරන්නේ? ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා මේ මම මෙයයි හොයන්නේ කියලා විමුක්තියක් හොයාගෙන ඒ ගියපු ගමන ගැන. එතකොට සක්දෙවිඳු පැහැදිලා කිව්වා ඔබට මම වරයක් දෙන්නම්. කැමති දෙයක් ඉල්ලන්න කිව්වා. බලන්න දානේ ඇලිලා හිටපු මහබෝසතාණන් වහන්සේ ඊට පස්සේ පැතුම බලන්න උන්වහන්සේ කිව්වා එහෙනම් දෙවිඳුනි මේ ලෝකේ සත්වයන්ගේ හිතේ උපදින රාගය
හරි පීඩාකාරී. රාගයෙන් බොහෝ සෙයින් දුක් විඳින සත්වයෝ. රාගය නිසා කෙලිසිලා යනවා. ඒ රාගය මගේ හිතේ උපදින්න එපා. පුළුවන් නම් මට වරයක් හැටියට ඒක දෙන්න කිව්වා. රාගේ නූපදීවා කියලා පැතුවා. සාමාන්‍ය බෝසතාණන් වහන්සේ දන්නවා ඒක තමා විසින්ම ප්‍රහාණය කළ යුතු එකක්. සක්දේදු සතුටු වුණා. ඒ උදාර අදහස ගැන. ආයෙත් සතුටු වෙලා ඇහුවා තවත් මොනවා හරි ඉල්ලන්න කිව්වා. බෝසතාණන් වහන්සේ කිව්වා එහෙනම් මේ සත්වයන්ගේ හිතේ ද්වේෂය හට ගන්නවා. ඒක වුන්ට අයහපත පිණිසයි හේතු වෙන්නේ. ඒ නිසා ඒ ද්වේෂය මාගේ හිතේ නූපදීවා. තවත් වරයක් ඉල්ලන්න කිව්වා. එතකොට කිව්වා එහෙනම් මේ සත්වයාගේ හිතේ මෝහය හට ගන්න මුලාව. ඒ මුලාව මගේ හිතේ නොපිහිටාවා. මුලාවෙන් මාව නිදහස් කරන්න. ඊට පස්සේ සතුටු වෙලා සක්දෙවිඳු තව මොනවා හරි ඉල්ලන්න. අසත්පුරුෂ ආශ්‍රය කවදාවත් මට ලැබෙන්න එපා. සත්පුරුෂ ආශ්‍රයයක් ලැබේවා කියලා පැතුවා. ඇයි කිව්ව ඔබට මොකද්ද කළේ කිව්වා අසත්පුරුෂයා. කිව්වා අසත්පුරුෂයා හැම වෙලේම අයහපත පිණිස දුක පිණිස හේතු වෙන දේමයි කරන්න කිව්වා. සත්පුරුෂ ආශ්‍රය පැතුවා. ඊට පස්සේ ওই විදිහට දිගට අහනවා. බෝසතාණන් වහන්සේ කිව්වා එහෙනම් ගොඩාක් මට දාන උපකරණ ලබා දෙන්න කිව්වා. ඒ වගේ මේ දානේ පිළිගන්න පිරිසකුත් ලබා දෙන්න කිව්වා. ඒ දානේ දෙනකොට මගේ හිතේ සතුටම උපදීවා කියලා හිතුවා. ওই විදිහට බලන්න කොච්චර ලස්සන අදහස්ද. මේ කවුද විමුක්තියක් හොයන සම්මා සම්බුද්ධත්වයේ පතන බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ. ඊට පස්සේ අවසානට කිව්වා සක්දේදු තවත් අහනවා තව මොනවා හරි ඉල්ලන්න. කිව්වා එහෙනම් ඔබ මීට පස්සේ මාව දකින්න එන්න එපා කිව්වා. එතකොට ඇහුවා අනේ බ්‍රාහ්මණය මේ මිනිස්සු සක්දේවිඳු දකින්න කියන්නේ මාව දකින්න හරියට ප්‍රාර්ථනා කරනවා. මාව මුණ ගැහෙන්න හරියට ප්‍රාර්ථනා කරනවා. එහෙව් එකේ මං වගේ කෙනෙක් මුණ ගැහෙන්න ඇයි ඔබ අකමැති? එතකොට බෝසතාණන් වහන්සේ කිව්වා ඔබගේ යසස දැක්කම ඔබ එක්ක මේම කතා කර ඉන්නකොට මම ප්‍රමාදයටපත් වෙනවා. මම ප්‍රමාදයටපත් වෙනවා කිව්වා. ඒකයි කිව්වා. එතකොට බලන්න පින්වතුනි මේ විදිහට මේ ජීවිතවල උන්වහන්සේ දානේ පුරුදු කළ ලස්සන ප්‍රාර්ථනා ඇතුව. ඉතින් ශ්‍රාවකයාට ඒ වගේ ආර්ය සත්‍ය අවබෝධය කරා යන මේ ජරා මරණ අපේ ජීවිතයට පෙරලීගෙන එන මේ ජීවිතෙන් නිදහස් වෙන්න දානේ උපකාර වෙනවා. සීලේ උපකාර වෙනවා. භාවනාව උපකාර වෙනවා. ඉතින් දානේ දෙනකොට අපිට ගොඩාක්ම වටින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන. උන්වහන්සේලාට දෙන දේ මහත්ඵලයි මහානිසංසයි. දන් දෙන දායකයාට මහා යහපතක් මහා අභිවෘද්ධියක් සැලසෙන වෙන එකම දෙයක්වත් එකම පිරිසක්වත් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ නම තමයි ඉස්සත්ත සූත්‍රය. දුනු ශිල්පය ගැන දුනු ශිල්පය මුල් කරගෙන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කොසල් රජතුමා ආවා. ඇවිදින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දන් දෙන්න ඕනේ කාටද? කාටද දන් දෙන්න ඕනේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහරජ යමෙකු කෙරෙහි හිත පහදිනවා නම් දිය යුත්තේ ඔහුටයි. හිත පහදින තැනට දෙන්න කිව්වා.
හිත පහදින තැනට දෙන්න කිව්වා. දැන් බලන්න අපේ ජීවිතේට මේක උපකාරයි. මේක දැනගෙන හිටීම. මොකද බොහෝ දෙනෙක් බෞද්ධ වෙච්ච අපි දන් දෙන අය. දන් දෙන්න හරි කැමති. මොකද දානේ අපිට ගොඩාක් උපකාර වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා හිත පහදින තැනට දෙන්න. සාමාන්‍ය කෙනෙක් යමක් දෙන්නේ අපහැදිච්ච කෙනාටද පැහැදිච්ච කෙනාටද? පැහැදිච්ච කෙනාට. යම් කිසි කෙනෙක් ගැන අපහැදිලා ඉන්නවනම් එයාට මුකුත් දෙන්න කල්පනා කරන්නේ. පැහැදිච්ච කෙනාට තමයි දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා මහරජ හිත පහදින තැනට දෙන්න කිව්වා. සමහර අයගේ හිත පහදිනවා අසරණ මිනිස්සු දැක්කම. සමහර අයගේ හිත පහදිනවා වැඩිහිටි නිවාසවලට. සමහර අයගේ හිත පහදිනවා ළමා නිවාසවලට. සමහර අයගේ හිත පහදිනවා තිරිසන් සතුන්ට දන් දෙන්න. ওই විදිහට සමහර කෙනෙක්ගේ හිත පහදිනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා. සිල්වත් ගුණවත් අයට. ওই විදිහට එක එක අය කෙරෙහි හිත පහදිනවා. එතකොට ඊට පස්සේ ආව ස්වාමිනී කාට දුන්නොත්ද මහත්ඵල ලැබෙන්නේ? කාට දෙන දානේද මහත්ඵල වෙන්නේ? දැන් හිත පහදින තැනට දෙන්න කිව්වා. ඊළඟට ඇහුවා කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ? කාට දුන්නත් පිනක් රැස් වෙනවා. හැබැයි මේ පින ගොඩාක් මහත්ඵල මහානිසංස වෙන්නේ කාට දුන්නොත්ද කියලා ඇහුවේ. බුදුරජාණන්සේ වදාලා මහරජ දානි දෙන්නේ කාටද කියන එක එක ප්‍රශ්නයක්. කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියන එක තව ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න දෙකක් කිව්වා. එතකොට සාමාන්‍ය ලෝකෙ මිනිස්සු දානි දෙනවා. සමහර අන්‍යාගමික පිරිසක් වුණත් තව කෙනෙකුට මොන හරි දෙනවා. හැබැයි බෞද්ධයෝ තරම් එහෙම දානේ පුරුදු කරන්නේ මේ පොසොන් කාලේ ගොඩාක් දන්සල් දුන්නා මිනිස්සු. ගොඩාක් පින් කරගත්තා. ඒක ඒ අයට අනාගතේ සසරේ උපකාර වෙනවා දානේ. එතකොට රජතුමා ඇහුවේ ප්‍රශ්න දෙකක් කිව්වා. බුදුරජාණන්සේ වදාලා කාටද දෙන්න ඕනේ? කාට දුන්නොත් මහත්ඵල වෙන්නේ? මේ ප්‍රශ්න දෙකක්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දානි දෙන්න ඕනේ හිත පහදින තැනට. හැබැයි මහත්ඵල වෙන්නේ සිල්වතුන් උදෙසා දෙන දානේ. සිල්වතුන් උදෙසා දෙන දානේ තමයි මහත්ඵල වෙන්නේ කිව්වා. සීලෙන් උසස් පිරිසක් හොයනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තමයි ඉහළින්ම වැඩ ඉන්නේ. ඉතින් පින්වතුනි ඊට පස්සේ රජතුමාට බුදුරජාණන්සේ වදාලා පින්වත් මහරජ මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ? ඔන්න ඔබට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. යුද්ධයක් එනවා රජුරවන්ට දැන්. ආක්‍රමණයක් එනවා. ඒ යුද්ධයේ පිණිස දැන් සේනාව රැස් කරනවා. එතකොට දුනු ශිල්පයේ පුහුණු නැති, අත්දැකීම් නැති, යුද්ධ කරලා කිසි අත්දැකීමක් නැති, දුනු ශිල්පයේ පුහුණු නැති, නුපුරුදු ශිල්ප දක්වා නැති බියගුළු වෙවුලන, ඒ කියන්නේ බියටපත් වෙනවා, වෙවුලනවා සේනාව දැක්ක ගමන්. සිහිය පිහිටුව ගන්න බෑ. තැති ගන්නවා, පලා යන ස්වභාවය යුක්ත. තැති අරගන්න, පලා යන රාජවංශික කුමාරයෙක් ආවොත් දැන් අර යුද්ධයක් ඇවිල්ලා ඔන්න සේනාව රැස් කරනවා. ඒ රැස් කරනකොට රාජවංශික කුමාරයෙක් කියනවා ශිල්ප දන්නේ. බියගුළුයි. තැති ගන්නවා. පලා යනවා. කිසි අත්දැකීමක් නැහැ යුද්ධයක් ගැන. ඒතර එහෙම රාජ පරම්පරාවේ හැබැයි රාජකුමාරයෙක්. මේ රාජකුමාරයා ආවහම බුදුරජාණන්සේ ඇහුවා රජතුමනි ඔබ ඒ රාජකුමාරයා පෝෂණය කරනවද? එබඳු කෙනකින් ඔබට ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. දැන් රාජ පරම්පරාවේ රාජකුමාරයෙක් එනවා. මේ යුද්ධයක් කරන්න ආපු වෙලාවක් මේක නිකන් සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි. එතකොට ඒ වගේ වෙලාවක දුනු ශිල්ප පුහුණු නැති, බියගුළු තැති ගන්න කෙනෙක් ආවොත් ඔබ එයාව පෝෂණය කරනවද? ඔබට ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. එතකොට රජුරු කිව්වා ස්වාමිනී නෑ කිව්වා. මං ඒ කෙනාව පෝෂණය කරන්නේ එබඳු කෙනෙක්ගෙන්
මට කිසි ප්‍රයෝජනයක් නැහැ කිව්වා. ඒ දැන් යුද්ධයක් ඇවිල්ලා තියෙන්නේ. හොඳට මේක තේරුම් ගන්න බුදුරජාණන්සේගේ උපමාව. හරි ලස්සනයි. ඊළඟට බුදුරජාණන්සේ ඇහුවා එතකොට දුනු ශිල්පයේ පුරුදු නැති බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් එනවා ඔබ ළඟට. තැති ගන්න, බයටපත් වෙන කිසි අත්දැකීමක් නැති, පලා යන ස්වභාවයෙන් යුක්ත බ්‍රාහ්මණ වංශය හැබැයි. බ්‍රාහ්මණ වංශ කුමාරයෙක් ආවොත් ඔබ පෝෂණය කරනවද? ඔබට ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. ඒකට කිව්වා ස්වාමීනි මං ඔහුව පෝෂණය කරන්නේ මට ප්‍රයෝජනයක් නැහැ කිව්වා මේ යුද්ධ වෙලාවේ ඔහුගෙන්. ඒ ශිල්ප දන්නේ. එයා සුදුසු නෑ යුද්ධෙට. ඊළඟට කිව්වා දුනු ශිල්ප පුරුදු නැති වෙළඳ කුලේ කෙනෙක් එනවා. වෙළඳ කුලේ කුමාරයෙක් එනවා. ඒකට එයා පෝෂණය කරනවද කියලා ඇහුවා. එයාගෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි ඔහුව මම පෝෂණය කරන්නේ ඔහුගෙන් ප්‍රයෝජනයක් නැහැ කිව්වා. ඒ වගේම දුනු ශිල්ප පුරුදු නැති යුද්ධෙට යන්න දක්ෂ නැති අත්දැකීම් නැති පුරුදු නැති බය වෙන තැති ගන්න පලා යන ස්වභාවය යුතු හීන කුලේ කෙනෙක් එනවා. එතකොට ඔහුව පෝෂණය කරනවද කියලා ඇහුවා. ඔහුගෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. ඒ ස්වාමීනි ඔහුව පෝෂණය කරන්නේ ඔහුගෙන් මට ප්‍රයෝජනයක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහරජ ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? ඔන්න ඔබට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. එතකොට යුද්ධෙට සෙනග සේනාව රැස් කරනකොට දුනු ශිල්පේ පුහුණු වුණ හොඳ දක්ෂ රාජවංශික කුමාරයෙක් එනවා. හොඳට අත්දැකීම් තියෙනවා. පුරුදුයි. ශිල්ප දක්වලා තියෙනවා. බියගුළු නැහැ. වෙවුලන්නේ නැහැ. තැති අරගෙන පලා යන්නේ නැහැ. ඔබ මේ පුරුෂයා පෝෂණය කරනවද? ඒ බඳු කෙනෙක්ගෙන් ඔබට ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. ඒතර කිව්වා ස්වාමිනී මං ඒ පුද්ගලයාව පෝෂණය කරනවා. ඒ වගේම ඒ පුද්ගලයාගෙන් තමයි මට ප්‍රයෝජනයක් තියෙන්නේ මේ වෙලාවේ කිව්වා. බුදුරජාණන් වදාලා රජතුමනි බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් කෙනා. ওই විදිහටම බුදුරජාණන් වදාලා ඒ වගේම වෙළඳ කුලේ, හීන කුලේ වේවා මේ ඕනෑම කුලයකින් හොඳට දුනු ශිල්ප පුහුණු වෙච්ච අත්දැකීම් තියෙන බිය වෙන්නේ නැති, තැති ගන්න නැති, පලා යන්නේ නැති ස්වභාවය යුක්ත හොඳ ජව සම්පන්න කුමාරයෙක් ආවොත් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. මං ඔහුව පෝෂණය කරනවා කිව්වා. ඔහුගෙන් තමයි ප්‍රයෝජනයක් තියෙන්නේ කිව්වා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේක උපමාවක්. බුදුරජාණන් වදාළ පින්වත් මහරජ ඔන්න ඔය විදිහමයි කිව්වා. කොයියම්ම කුලයකින් හරි පින්වත් කෙනෙක් ගිහි ගෙදරින් නික්මිලා මේ ශාසනයේ මහණ වුණොත් ඒ භික්ෂුව අංග 5කින් තොරව ඉන්නේ. අංග 5කින් යුතුව නම් ඉන්නේ. ඒ භික්ෂුවට දෙන දානි මහත්ඵල ලබා දෙනවා කිව්වා. දැන් දන් දෙන කෙනෙකුට ඒ දානේ හිත පහදින තැනට දෙන්න කිව්වා. ඒ වගේම මේ දෙන දේ මහත්ඵල වෙන්නේ සිල්වතුන්ට දුන්නොත් කිව්වා. එතකොට සිල්වතුන් කියවහම බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා අරහත් මුනිවරු තමයි ඒ අතර අග්‍ර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගන්න තමයි මේ උපමාව වදාළේ. ශිල්පීය ඥානයක් නැති, දුනු ශිල්ප දන්නේ නැති, හදිසි දැන් යුද්ධයක් ආපු වෙලාවක බ්‍රාහ්මණ කුමාරයෙක් හරි, ශාස්ත්‍රීය කුමාරයෙක් හරි, වෛශ්‍ය කුමාරයෙක් හරි, ශූද්‍ර කුමාරයෙක් හරි ආවොත් ප්‍රයෝජනයක් නැහැ කිව්වා. මොකද ඒගොල්ලෝ ශිල්පය දන්නේ. දැන් යුද්ධයක් කරන්නයි මේ වෙලා තියෙන්නේ. ඒ වගේම ශිල්පය දන්න දක්ෂ අර ඕනෑම කුලයකින් එන කෙනෙක්ව රජුරන්ට ඒ වෙලාවේ උපකාරයි කිව්වා. ඒ වගේ බුදුරජාණන් වදාලා කොයියම් කුලයකින් හරි බ්‍රාහ්මණ වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය වෙන්න පුළුවන්, වෛශ්‍ය වෙන්න පුළුවන්, ශූද්‍ර වෙන්න පුළුවන් ඕනෑම කුලයකින් පින්වත් කෙනෙක් ගිහි ගෙදරින් නික්මිලා පැවිදි වෙනවා. ඒ භික්ෂුව අංග 5කින් තොරව ඉන්නේ. ඒ භික්ෂුව අංග 5ක් ප්‍රහාණය කළා. ඒ වගේම අංග 5කින් යුක්තයි. අංග 5ක් උපදවාගෙන තියෙනවා. ආන් ඒ භික්ෂුවට දෙන දානේ මහත්ඵල ලබා දෙනවා කියනවා. ඒ ප්‍රහාණය වෙලා ගිය අංග 5 බුදුරජාණන් වදාලා ඒ තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය. දෙවෙනි එක ව්‍යාපාදය. තුන්වෙනි එක
තීන මිද්දේ. හතරවෙනි එක උද්දච්ච කුක්කුච්ච. පස්වෙනි එක විචිකිච්ඡාව. මේ අංග පහ තමයි එයාගේ ජීවිතෙන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පංච නීවරණ. නිවන් මඟ අහුරගෙන තියෙන කාරණා. කාමච්ඡන්දේ කාමයට ඇති ඇල්ම දුරු වෙලා ගිහිල්ලා. ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවට හිත ඇදී යන ස්වභාවය දුරු කරලා ඉන්නේ. සාමාන්‍ය ලෝකයේ සත්‍යෝ මේකෙන් තොරව කල්පනා කරන්න දන්නේ. ඒකම හොයාගෙන මේ මැත්තේම කැප වෙලා ඉන්නවා. එතකොට මෙතන කියන්නේ ආන් ඒ කාමච්ඡන්දය ප්‍රහාණය වෙලා ඒ භික්ෂුවගේ ජීවිතේ. ඊළඟට තරහ, ව්‍යාපාදය ප්‍රහාණය වෙලා. තරහ සාමාන්‍යයෙන් මනුස්සයාගේ ජීවිතේ තියෙනවා. කෝප වෙන ස්වභාවය. ඒ ව්‍යාපාදය දුරු වෙලා. ඒ වගේම තමයි තීන මිද්දේ කියන්නේ නිදිමත, අලසකම. ඒක දුරු වෙලා. ඒ වගේම තමයි සිතේ විසිරීම, පසුතැවීම. ගොඩාක් අපේ ජීවිතේ තියෙනවා හිත විසිරෙනවා. කුසල් දහම් තුල පවත්වන්න අමාරුයි. දැන් අපි මෙත් සිත පුරුදු කරනවා නම් මෛත්‍රියෙන් ඉන්න පුරුදු කරන්න අමාරුයි ඒක. ඒකෙන් බැහැර වෙනවා හිත. හිත විසිරෙනවා. දැන් අපි භාවනාවක් කරන්න කියලා වාඩි වුණොත් එහෙම පුරුදු නැති කෙනාට ඒක කරගන්න අමාරු. හිත එක එක තැන්වල යනවා. හිත විසිරෙනවා. ඒ වගේම තමයි පසුතැවීම එනවා. හරියට හිත පසුතැවෙනවා මේක කරගන්න බෑ කියලා. ඊළඟට මොනවා හරි අපෙන් වෙච්ච අඩුපාඩු ඒවා මතක වී පසුතැවෙනවා. එතකොට මේ විසිරීමත් පසුතැවීමත් ප්‍රහාණය වෙලා තියෙනවා නම් ඒ වගේම තමයි සැකය. මේක කොහොමද අරක කොහොමද මේක කළොත් හරියයිද කියලා ධර්ම මාර්ගයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සැකය තියෙනවා නම් අන්නේ සැකයත් කෙනෙකුගේ ජීවිතෙන් ප්‍රහාණය වෙලා නම් එයා ඒකාන්තයෙන්ම මේ තමයි නිවන් මඟ, මේ තමයි ඒ නිවන් මඟ පෙන්වා දෙන සාස්ත්‍රුන් වහන්සේ කියලා හොඳට සැක නැති ස්වභාවයට පත් වෙලා ඉන්නවනම් ඔන්න ඔය කරුණු පහ ප්‍රහාණය වෙලා නම් එයාගේ ජීවිතේ. ඒ වගේම තමයි උපදවාගෙන ඉන්නවා අසේක වූ සීලස්කන්ධේ. ඒ කෙනා සමන්විත අසේක සීලස්කන්ධේ කියන්නේ රහතන් වහන්සේලාගේ සීලය. සේක කියලා කියන්නේ නිවන් මඟ පුරුදු කරන කෙනා. අසේක කියලා කියන්නේ නිවන් මඟ පුරුදු කරලා ඉවරයි. ඒතකොට රහතන් වහන්සේ ගැන මේ කියන්නේ. අසේක වූ සීලස්කන්ධයෙන් සමන්විතයි. අසේක වූ සමාධිස්කන්ධයෙන් සමන්විතයි. අසේක වූ ප්‍රඥාස්කන්ධයෙන් සමන්විතයි. අසේක වූ විමුක්ති ස්කන්ධයෙන් සමන්විතයි. අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් සමන්විතයි. මෙන්න මේ අංග පහෙන් සමන්විත නම් ඔන්න ඔය විදිහට අර පංච නීවරණ ප්‍රහාණය වෙලා අසේක රහතන් වහන්සේ නමකගේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විතයි නම් අන්නේ උතුමන්ට දින දානේ ගොඩාක් මහත්ඵල වෙනවා කීවා. මහානිසංස ලැබෙනවා කීවා. එතකොට පින්වතුනි එතනදී අර යුද්ධයට රජුරවන්ට කුලේ බලපෑවේ නෑ. එතනදී රජුරවන්ට යුද්ධයක් ආපු වෙලාවට බ්‍රාහ්මණ වේවා, වෛශ්‍ය වේවා, ශූද්‍ර වේවා, රජ කුලේ වේවා මේ කුල හතරෙන් දැන් බ්‍රාහ්මණ කුලෙන් ආවත් එයා ශිල්පය දන්නේ නැත්නම් යුද්ධෙදී යාට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. රජ කුලෙන් ආවත් ප්‍රයෝජනයක් නැහැ. වෙළඳ කුලෙන් ආවත් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි යුද්ධය කරන්න පිරිස එකතු කරන වෙලාව මේ යුද්ධෙට එනවා හීන කුලේ. මේ නීච කුලේ ඉපදුණු හොඳට ශිල්ප දන්න දක්ෂ හොඳ දක්ෂතා තියෙන කෙනෙක්. ඔහු ප්‍රයෝජනයි කිව්වා යුද්ධෙට. ඔහුගෙන් උපකාර තියෙන කුලේ එතනදී බලන්නේ. ඒ වගේ මේ සත්වයාට මේ සංසාරයෙන් නිදහස් වෙන්න, ජරා මරණ වලින් නිදහස් වෙන්න, මහත්ඵල මහානිසංස පිං රැස් කරගන්න සිල්වතුන් උපකාර වෙනවා. එතකොට මේ සිල්වත් ගුණවත් සංගරුවන ගොඩාක් උපකාර වෙනවා. උන්වහන්සේලා මොන කුලෙන්ද ආවේ, මොන වංශයෙන්ද ආවේ කියන එක අදාළ වෙන්නේ නැහැ.
උන්වහන්සේලා තුල මෙන්න මේ කරුණු පහක් ප්‍රහාණය වෙලා නම් කරුණු පහක් තියෙනවා නම් ඒක තමයි එතනදී උපකාර වෙන්නේ. හරියට අර ශිල්පයේ දක්ෂ ශිල්පයේ දන්න කෙනා වගේ. රහතන් වහන්සේලා තුල මේ ප්‍රහාණය වෙලා තියෙන කරුණු පහ, මේ නීවරණ ප්‍රහාණය වෙලා ඒ වගේම අසේක වූ සීලස්කන්ධයෙන්, සමාධිස්කන්ධයෙන්, ප්‍රඥාස්කන්ධයෙන්, විමුක්තිස්කන්ධයෙන්, විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් සමන්විත වෙලා ඉන්න ඒ රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵල වෙනවා කිව්වා. මහානිසංස ලැබෙනවා කිව්වා. දැන් බලන්න පින්වතුනි, එතකොට මේ කෙනෙක්ව උසස් තත්වයට පත් කරන්නේ කුලය නෙමෙයි. උපන්න ජාතිය නෙමෙයි. එයා තුල තියෙනවා නම් එයා පාසල් ගියපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. එයාට ගොඩාක් භාෂාවන් දන්නේ නැති වෙන්න පුළුවන්. එයාට ලොකුවට ඒ සම්බන්ධයෙන් දැනුම නැති වෙන්න පුළුවන්. තනතුරු තානාන්තර නැති වෙන්න පුළුවන්. හැබැයි දුප්පත් කෙනෙක් වුණත් එයාට ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් ශාසනයට ඇතුළු වෙලා මෙන්න මේ කියපු ගුණධර්ම දියුණු කරගෙන නම් ඉන්නේ. ඒකින් තමයි යා ශ්‍රේෂ්ඨ වෙන්නේ. උපන් කුලෙන් නෙමෙයි. දැන් බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ අනාගතේ මගේ ධර්මය කොච්චර කාලයක් පවතීද? අනාගතේ මේ ධර්මයේ ශ්‍රාවකයන් අතර කොයි විදිහටද පවතින්නේ, කොහොම කළොත්ද ආරක්ෂා වෙන්නේ කියලා බුදුරජාණන්සේ ගැන කල්පනා කළේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කළේ ඒ පිණිස සංඝයා බිහි කළා. අති දක්ෂ ඕන වාදයක් ධර්මයෙන් ඉස්මතු කිරීමෙන්, ධර්ම කතාවෙන්ම වැඩ පවත්වන්න පුළුවන් විදිහට ශ්‍රාවකයව බිහි කළා. එතකොට බුද්ධ කෘත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස බිහි කළා. උන්වහන්සේ ඒ තුලින්ම බුද්ධ කෘත්‍ය ඒ සියලු දෙනාට පිහිට වෙලා අවසන් වුණා. හැබැයි අනාගතේ කොහොම වුණොත් ධර්මයේ පිහිටයිද? මේ ධර්මයේ පොත්වලට ලියුවොත් බොහෝ කල් තියේද? එහෙම භාග්‍යතුන් වහන්සේ කල්පනා කළේ නැහැ. මේ ධර්මයේ සංගායනා කරන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, බුදුරජාණන් වහන්සේ හදවතේ උපන් ඒ අරහත් සංඝ පරපුර මේ ධර්මයේ අනාගතයට සුරක්ෂා කළා. අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ මුල් වෙලා පළවෙනි ධර්ම සංගායනාව සිදු කළා. ඒ තුලින් බොහෝ කාලයක් ධර්මයේ පැවතුණා. ආයෙත් අරුබුදකාරී ස්වභාව වෙනකොට රහතන් වහන්සේලා මුල් වෙලා දෙවෙනි ධර්ම සංගායනාව සිදු කළා. ආයෙත් අරුබුදකාරී ස්වභාව කෙනෙකුට රහතන් වහන්සේලා මුල් වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව කළා. ඒ විදිහට ධර්මයේ පවත්වාගෙන ආව මේ ශ්‍රාවක සංඝ රත්නේ. අද ශ්‍රාවක සංඝයාගේ ඒ උපකාරී ලැබුණ නැත්නම් අපිට ධර්ම කතාව හරි දන් දීමක් හරි මේ කිසිම දෙයක් අපිට නැහැ. දැන් බලන්න අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ 20 වෙනි වියේදී ශාසනයට ඇතුළු වුණා. ඒ කෙස් බාන මොහොතේම කෙස් ඉවත් කරන මොහොතේම අරහත්ත්වයටපත් වුණා. අවුරුදු 3ක් ඇතුළත ධර්මයේ හොඳට ඉගෙන ගත්තා. ත්‍රිපිටක ධාරී භික්ෂුවක් වුණා. ඊට පස්සේ වසර ගණනාවක් උන්වහන්සේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ භික්ෂු පිරිස පුහුණු කළා හොඳට. ධර්මය කියා දුන්න ආචාර්යින් වහන්සේ වුණා. ඊට පස්සේ උන්වහන්සේ ලංකාවට වැඩියා 32 වෙනි වියේදී. අවුරුදු 80 වෙනකම්ම ලංකාවේ වැඩ හිටියා උන්වහන්සේ. අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනුකම්පාවෙන් කියා දුන්නා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ නොවඩින්න, මිහිඳු මහරහතන් වහන්සේගේ උපකාරය නොලැබෙන්න බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? සසරින් ඈතර කරන මේ ධර්මයේ කොයි වගේ දෙයක්ද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ වගේ බුදුරජාණන්සේ ශ්‍රාවක සංඝයා මේ ලෝකයට ගොඩාක් උපකාරයි. අපේ නිවන් මඟ දියුණු කරගන්න අපිට ගොඩාක් උපකාරයි. ඒ ශ්‍රාවක සංඝයා, ඒ රහතන් වහන්සේලා. එතකොට ඔබ අහලා ඇති
ඒ ශ්‍රාවක සංඝයා අතර විනයදර භික්ෂූන් අතර අග්‍ර වුණ උපාලි මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පැනවු විනය හදවතේ දරාගෙන සංඝ පරපුරට ඒ සංඝයාට කටපාඩම් කරවමින් ඒ පරම්පරාවේ මේ දක්වාම මේ විනය ආවා. පොත්වලට ගන්න ඒ කාලේ එන තාක්ම කටපාඩමින් තමයි පුරුදු කරගෙන ආවේ. එතකොට උපාලි මහරහතන් වහන්සේ රජමාලිගාවේ ඒ ශාක්‍ය කුමාරවරුන්ගේ කෙස් බාන කරන වෑමියා වෙලා හිටියේ. පහත් කුලේ. නමුත් උන්වහන්සේ බුද්ධ ශාසනයට ඇතුළු වුණා. උන්වහන්සේ බුද්ධ ශාසනේ අරහත්ත්වයටපත් වුණා. මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට බලන්න උපන් කුලේ එතනදි වැදගත් උන්නේ. සුනීත සෝපාක ආදී රහතන් වහන්සේලා. සුනීත කියන්නේ දිලිඳු කුලේ කෙනෙක්, ශූද්‍ර කෙනෙක්. එතකොට මේ උපන් කුලෙම්ම පරම්පරාවෙන්ම ශූද්‍රයි. අඩු කුලේ. ප්‍රවේණි දාස කුලේ. ඒ කියන්නේ මේ පරම්පරාවෙන්ම දාස භාවයෙන් යුක්තයි. උරුම වෙලා තිබ්බ රැකියාව තමයි අසූචි අරගෙන යනවා කුලවත් ජනයාගේ. කදක් එල්ලගෙන පුංචි ගන්ඨාරයක් නාද කරමින් එතකොට කුලවත් ජනයා ඉදිරියට එන්නේ ඇවුන් අයින් වෙනවා. එතකොට මිනිසුන්ගේ නිନ୍ଦා අපහාස මැන්දී අර අසුචි කද අරගෙන ගියපු කෙනා බුදුරජාණන්සේගේ ශාසනයට ඇතුළු වුණා. අනුකම්පාව නිසා භාග්‍යතුන් වහන්සේගේ. අවසානයේ මහා බ්‍රහ්මයා ප්‍රධාන සක්දේදු ප්‍රධාන දෙවියෝ උන්වහන්සේගේ පාකම ලැබීස වැඳ වැටෙනවා. මහා වීරය මහා පුරුෂයාණන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා කියලා. එතකොට බලන්න ඒ ස්වභාවයට පත් කළා සාතුන් වහන්සේ. එතකොට උන්වහන්සේලා තුල අර කරුණු පහ ප්‍රහාණය වෙලා අර කරුණු පහ උපදවාගෙන තියෙනවා ජීවිතේ. ඉවෙනි රහතුන්ට දම්පැන් පිදීම මහත්ඵලයි, මහානිසංසයි. එතකොට පින්වතුනි ඒ නිසා අපේ ජීවිතේට මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න අපිට උපකාර වෙන කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ පුරුදු කරන්න කිව්වා. දානය, සීලය, භාවනාව. භාවනාව කියලා කියන්නේ කුසල් අරමුණු මෙනෙහි කිරීම. හිත කුසලයක් තුල පැවැත්වීම. ඒක වාඩි වෙලාම කළ යුතුයි කියලා එකක් නැහැ. නිරන්තරයෙන් යහපත් කුසල් දහම් ගැන කල්පනා කරනවා නම් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා ආදී වශයෙන් හිතනවා නම් ඒ භාවනාවක්. ඒ විදිහට දාන සීල භාවනා පුරුදු කරගන්න ඕනේ. එතකොට ඒ තුලින් දානය ගැන අපි කතා කළේ. දානය මේ නිවන් මඟ පුරුදු කරන්න අපිට උපකාරයි. බුදුරජාණන් වහන්සේ බදාලේ දානය දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දානය මුල් කරගෙන නිවන් මගේ ගමන් කරපුවා හිටියා. අපි ඉගෙන ගත්තේ මහා ශ්‍රාවකයෝ දානය තමයි ඉස්සරවම දුන්නේ. මහා බෝසතාණන් වහන්සේ ඉස්සරවම කල්පනා කළේ මොකද්ද? අර සුමේද තාපසින් වහන්සේ වෙලා ඉන්න ඒ ජීවිතේ බුද්ධ කාර්ක ධර්ම ගැන මෙනෙහි කරනකොට වැටහුණේ දානය. ඒතකොට දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වශයෙන් පුරුදු කළා. නොයේක් ජීවිතවල තමන්ගේ බඩු බාහිර ආදී තමන්ගේ ශරීර අවයව ජීවිතය පවා අත්හැරිය දානය වෙනුවෙන්. ඒ වගේ බුදුරජාණන්සේ කාලේ ශ්‍රාවකයෝ දානය මුල් කරගෙන ඔවුන්ට නිවන් මඟට ඒක උපකාර වුණා. බුදුරජාණන්සේගේ ශ්‍රාවක සංඝයා කියන්නේ ගොඩාක්ම තමන්ගේ කුස පුරවා ගැනීම ගැන විතරක් කල්පනා කරපු පිරිසක් නෙමෙයි. ආහාර ගත්ත ජීවිතේ පවත්වා ගන්න. හැබැයි ගොඩාක් කල්පනා කළේ ඒ දන් දෙන ජනයා ගැන. දන් දෙන මිනිස්සු ගැන. මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ දිලිඳු මිනිසුන්ගේ මුනිවරයා. උන්වහන්සේට දන් දෙන්න දෙවිවරු පවා ගොඩාක් ආසාවෙන් පෙළ ගැහිලා හිටියා. එක දවසක් තව්තිසා දෙවිවරු 500ක් උන්වහන්සේ
සතියක් මුළුල්ලේ නිරෝධ සමාපත්තියට සම්වැදිලා එයින් නැගිටලා අද මම කාගේ නිවසටද පිඩුසිඟා වඩින්නේ දිලිඳු කෙනෙක් හොයාගෙන වඩිනකොට මොකද මේ දානි මහත්ඵලයි. ඉතින් එහෙම යනකොට අර දේවරු 500 දිව්‍ය භෝජන පිළියෙල කරගෙන දිව්‍ය ස්වරූපයෙන්ම දම් බෙදන්න සූදානම් වුණා. උන්වහන්සේ අත වැහුවා. කිව්වා අනේ ස්වාමීනි අපගේ දානි පිළිගන්න. උන්වහන්සේ වදාලා පින්වත් දේවරුනි ඔබට පින් තියෙනවා. මම මේ පින් නැති කෙනෙක් වයි හොයාගෙන යන්නේ දිලිඳු කෙනෙක්. ඒ නිසා ඒකට අනතුරක් කරන්න එපා. ඔබ පින් තියෙන පිරිසක් කිව්වා. එතකොට මේ දේවරු අඬාගෙන ගියා සක්දේව්දු ළඟට. එව මොකද? අනේ අපි මේ මහා කස්සපයන් වහන්සේට දන් දෙන්න ගියා. අපිට දාන දෙන්න බැරි වුණා. අපි ප්‍රතික්ෂේප කළා කිව්වා. සක්දේව්දු කල්පනා කළා හරි එහෙනම් මේක මට හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ කියලා සුජා කියන දිව්‍ය අප්සරාව තමන්ගේ බිරිඳ සමග මනුස්ස ලෝකෙට ආවා. ගොඩාක් මහලු ගොඩාක් වයසක දෙන්නෙක් විදිහට වෙස් වලාගෙන ඒ නගරේ කෙළවරේ පැල්පතක මේ දෙන්න දැන් ඉන්නවා. උන්වහන්සේ බැලුවා ඒ නිවසේ බොහොම දිලිඳු කෙනෙක් වාසය කරන බව පේනවා. එතකොට මේ ගෙදර ඉන්න වයසක සීයා ඉස්සරහට ඇවිල්ලා පාත්‍රය ගත ස්වාමීනි අපේ නිවසට වඩින්න කිව්වා. උන්වහන්සේ අනුකම්පාවෙන් වැඩියා. පාත්‍රේ ගේ ඇතුළට අරගෙන ගිහිල්ලා දැන් දානි බෙදනවා. මුළු නගරේම පැතිරලා ගියා පුදුමාකාර සුගන්ධයක්. කස්සපයන් වහන්සේ කල්පනා කළා කෙනා දිලිඳුයි. හැබැයි මේ භෝජනයෙන් හමාගෙන ඉන සුගන්ධය මේක නම් මිනිස්සෙක් මේ අය නම් මිනිස්සු වෙන්න බෑ කියලා කල්පනා කරලා බැලුවාම උන්වහන්සේ දැක්කා මේ සක්දෙවිඳු. ඊට පස්සේ දානි පාත්‍රය දැන් ඉතින් දීලා ඉවරනේ පාත්‍රේ. දානි පාත්‍රය ගෙනල්ලා පූජා කළා. උන්වහන්සේ පිළි අරගත්තා. උන්වහන්සේ වදාලා සක්දෙවිඳුනි කරපු වැඩේ නම් නරකයි කිව්වා. එතකොට සක්දෙවිඳු සැබෑ ස්වරූපයෙන් පෙනිලා අහසේ ඉඳගෙන කිව්වා අනේ ස්වාමීනි එතකොට උන්වහන්සේ කිව්වා මේ දෙවිඳුනි ඔබ කරපු වැඩේ නම් නරකයි කිව්වා. අද මේක දිලිඳු කෙනෙක් මේ දානි පූජා කරගත්තා නම් ඔහුට ගොඩාක් යහපත පිණිස පවතිනවානේ. ඔහුට සැපේ පිණිස පවතිනවානේ කිව්වා. සක්දෙවිඳු කිව්වා ස්වාමීනි අපිත් දිලිඳුයි කිව්වා. මේ සංසාරේ බලනකොට අපිත් දිලිඳුයි කිව්වා. ඉතින් ඒ විදිහට කියලා සක්දෙවිඳුයි සුජා ඒ දිව්‍යාංගනාවයි අහසේ ගෝසා කරමින් ගියා. ඒ මහා කස්සපයන් වහන්සේට පුදන දානේ තමයි අග්‍ර දානේ. මහා කස්සපයන් වහන්සේට පිදූ දානේ තමයි උතුම් දානේ කියා ප්‍රීති ගෝසා පවත්වමින් ගියා. බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක දිවසින්. ඉතින් බුදුරජාණන් වහන්සේ කස්සපයන් වහන්සේ ගුණ ඒ වෙලාවේ ඒ හිටපු පිරිසට සංඝයාට වදාලා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට මහා කස්සපයන් වහන්සේ පිඩුසිඟා වඩිනකොට දුප්පත් මිනිස්සු ලාදුරු රෝගියෙක් දවසක් දානේ පූජා කළා. එක දවසක් එක අම්මා කෙනෙක් පොරි පූජා කළා. තවත් අම්මා කෙනෙක් කැඳ චුට්ටක් පූජා කළා. මේ හැම කෙනෙක්ම දෙවියන් අතර උපන්නා. මොකද ඒ අයගේ ඒ දානේ. එතකොට උන්වහන්සේ එදාට ඒකින් තමයි යැපෙන්නේ. අර දවස් 7ක් තිස්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ ලැබිච්ච කැඳ ටිකෙන් තමයි ආයේ උන්වහන්සේ ජීවිතේ පවත්වා ගන්නෙ. එතකොට බලන්න ආහාරය නෙමෙයි හෙව්වේ. ඒකිනුත් අනුකම්පා කළේ මේ ජනයා ගැන. මේ දුකටපත් වෙච්ච මිනිස්සු ගැන. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ සංඝයාට දෙන දානෙමයි මහත්ඵල වෙන්නේ. මහානිසංස වෙන්නේ. අපි තිරිසන් සතෙකුට දුන්නොත් ඒකෙත් අපිට පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඉවත දාන ඉදුල් ටික පවා මේකත් මේ සත්වයන්ට ආහාරයක් වේවා කියලා හිතනකොට ඒකෙනුත් පින් රැස් වෙනවා කිව්වා. ඒක අපතියන්නේ. හැබැයි සිල්වතුන් උදෙසා දෙන දානෙ තමයි මහා ආනිසංසදායක වෙන්නේ. ඉතින් ඒ විදිහට රහතුන්ට දම් පුදා දෙවියන් අතර ගියපු හැම කෙනෙක්ම වගේ මඟඵල ලැබුවා. එතකොට බලන්න පිනක් නැතුව සමහරට නිරේ යන්න හිටපු අය. പ്രേත ලෝකෙ උපදින්න හිටපු අය. එවැනි අයට
රහතන් වහන්සේලා පිහිට වුණා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි අද මේ ඉගෙනගත්ත දේශනාව ඉස්සත්ත සූත්‍රය කොසල් රජුරෝ අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුරු වදාළේ ලස්සන දේශනාව ඔබ හොඳට මතක තියාගන්න. කොසල් රජුරෝ ඇහුවේ භාග්‍යතුන් වහන්සේ කාටද දන් දෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාළේ හිත පහදින තැනට දෙන්න. කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ප්‍රශ්න දෙකක්. කාට දුන්නොත්ද කාටද දෙන්න ඕනේ කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ කියන එක. බුදුරජාණන් වහන්සේ වදාළ සිල්වතුන්ට දෙන්න දානේ මහත්ඵලයි කියලා. ඒකට බුදුරජාණන් උපමාවක් පෙන්නුවා. දුනු ශිල්ප පුහුණු නැති දුනු ශිල්ප දක්ෂ නැති රජ කුලයේ කෙනෙක් වුණත් ඔබ ළඟට ආවොත් ඔබ යුද්ධයක් ආපු වෙලාවට ඒ කෙනාගෙන් ඔබට ප්‍රයෝජනයක් තියනවද කියලා. ඔබ පෝෂණය කරනවද කියලා. කිව්වා ස්වාමිනී මට ප්‍රයෝජනයක් නෑ මම පෝෂණය කරන්නේ නෑ කිව්වා. ওই විදිහට අර කුල හතරෙන්ම හැබැයි අඩු කුලයේ කෙනෙක් හරි හොඳට දක්ෂ දුනු ශිල්පය දන්න කෙනෙක් ආවොත් යුද්ධයක් ආපු වෙලාවට ඔබ එයා පෝෂණය කරනවද කියලා ඇහුවා. එයාගෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා ඇහුවා. ප්‍රයෝජනයක් තියනවා කිව්වා. අහුව පෝෂණය කරනවා කිව්වා. ඒ වගේ මොනියම්ම කුලයකින් හරි මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා අංග පහක් ප්‍රහාණය කරලා අංග පහක් දියුණු කරගත්තා නම් ඒ රහතුන්ට පුදෙන දානේ මහත්ඵලයි කීවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය විදිහට යම් තරුණයෙක් තුල දුනු ශිල්පයේ කුසලතාවත් කායික මානසික බල වීරියත් දකින්න ලැබෙනවා නම් යුද්ධයේදී පිහිට පිණිස බඳු අය තමයි රජතුමා පෝෂණය කරන්නේ. අදක්ෂ කෙනා උපන් වංශය හේතු කරගෙන පෝෂණය කරන්නේ කිව්වා. ඒ වගේම යම් කෙනෙකු තුල ඉවසීමත් කීකරුකමත් උතුම් නිවනත් පිහිටලා තියෙනවා නම් ආර්ය තත්ත්වයටපත් වූ ඒ ප්‍රඥාවන්ත කෙනා හීන කුලයේ ඉපදුනත් ගෞරව ලබනවා. ඔහු උදෙසා සිත් කළු අසපු කරනවා. ඒ නවාතෙන් දෙනවා. වතුර නැති වනසෙනසුන් වල පැම්පකුණු කරවනවා. කඳු ගැටි සමතලා කරලා සක්මන් මලු කරවනවා. දම්පැන් කැවිලි සිවුරු පිරිකර ඉදුම් හිටුම් ඒ රහතන් වහන්සේලා උදෙසා චිත්ත ප්‍රසාදයෙන් පූජා කරනවා. ඒක හරියට විදුලි එලි විහිදෙන සිය ගණන් වලාකුළු ඇති වැස්ස ගුගුරා ඇද හැලෙන්නේ පොළොව තෙමාගෙන වලගොඩලි පුරවාගෙන. ආන් ඒ වගේ ශ්‍රද්ධාවන්ත සුතවත් ආර්ය ශ්‍රාවකයා ඥානවන්ත යොහු භෝජන පිළියෙල කරලා ඒ ආහාර පාන වලින් ඉල්ලාගෙන ඉන අය සතුටු කරනවා. සතුටු වෙවි දාන දෙනවා. විසුරුවනවා. හැමෝටම දන් දෙනවා. දන් දෙන්න කියලා කියනවා. වැස්ස වහිනකොට අහස ගුගුරනවා වගේ දානය සඳහා උගේ හඬ නැගීම. ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනා හොඳ හැටියට තෙමාගෙන යනවා කීවා. ඒ ශ්‍රාවකයා විදුලි කොටනවා වගේ ගුගුරමින් අහස වැහි වහිනවා වගේ දන් දෙන්න කියමින් ගෝසා කරමින් සතුටු සිතින් දන් දෙනවා. පුණ්‍ය ධාරාවෙන් ඔහුව තෙමී යනවා. ඉතින් ඒ නිසා මේ ජරාමරණ ලෝකයෙන් නිදහස් වෙන්න අපට උපකාර වෙන්නේ දානයයි, සීලයයි, භාවනාවයි. ඉතින් ඒ නිසා දන් දෙන ශ්‍රාවකයෝ හැටියට මේ පුණ්‍ය ශේස්ත්‍රය ඒ ශ්‍රාවක සංගරුවන නැමැති පින්කෙත මුණ ගැහුණු වෙලාවේ ඔබේ ජීවිතයට පුළුවන් තරම් දානමය පින රැස් කරගන්න. අග්‍ර පින් රැස් කරගන්න. ඒකම අපිට නිවන් පිණිස උපකාර වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ හැම දිනාටමත් අපි අද මේ ඉගෙනගත්තු ධර්මයේ මුල් කරගෙන අපේ ජීවිතයට කුසල් දහම් දියුණු කරගන්න, පින් රැස් කරගන්න. මේ සංසාර දුකින් නිදහස් වීමට යහපති හැසිරෙන්න ඔබ හැම දිනාට වාසනාව ලැබේවා. අප හැම දිනාටම ගෞතම බුදුසසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ ධම්සයුර සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයන් දක්වන්නේ පින්වත් චතුර දිසානායක මහත්මයා සහ තේජානි මහත්මිය විසින්. ඉතින් රැස් කරගත් ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය මේ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා.
දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා දෙවියෝ ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර වූ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ සියලු පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරනවා. මීට මාස 6කට පෙර මිය පරලොව ගිය පద్මා ජයසීලි මෑණියන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දායකත්වයන් දරූ නොඑක ආකාරයෙන් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනා මේ පුණ්‍යානුභාවී සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත් මිදීම පිණිස ඒ අයටත් මේ පින උපකාර වෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් ජූනි මාස 9 වන දිනයට උපන් දිනයේ යෙදුණු ධර්මපාල දිසානායක පියාණන්ට ජූනි 20 වන දින උපන් දිනයේ යෙදුණු ඉන්ද්‍රාණි පියතිලක මෑණියන්ට ධනේශ්වර වල්ගමගේ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මව් දෙමව්පියන්ට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායු සම්පන්නිය සැලසේවා. ඒ වගේම සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් හිතවත් අහිතවත් සියලු දෙනාට සියලු කරදර පීඩා දුරු වෙලා කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර සම්පන්නිය ඒ වගේම ගෞතම බුදුසසුන තුල චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඒ පිංගුතුන් සිදු කරන්නේ. ඉතින් ඒ සියලු දෙනාට ඒ යහපත් ප්‍රාර්ථනා ඉටු වෙලා මේ ගෞතම බුදුසසුන තුල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවා සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලී සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාටත් අද දවසේ මේ සදහම් දේශනා විකාශන දායකත්වයන් දක්වන මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිරතුරු කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසේවා චිරජීවනයේ සැලසේවා. තව තව ජීවිතවලට පින් රැස් කරගෙන ගෞතම බුදුසසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.